समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं धम्मत्सवन खालो अयन बधन्ता धम्मत्सवन खालो अयन बधन्ता धम्मत्सवन खालो अयन बधन्ता नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्दस्स नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्दस्स नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्दस्स ධර්ම දානමය පින්කම අද දවසේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම උදෙසා සදැහැති දායකත්වය සිද්ධ කරනු ලබන්නේ අංක 33න් 3 හපුවලාන මරදගහමුල පදිංචි ඒ කරුණාවතී මහත්මිය ධනංජය අමරබන්දු මහතා නයනා රත්නවීර මහත්මිය යන අය විසින් උතුම් ධර්මාභිසමය හැම දිනාටම ලබා දීමේ අරමුණත් මූලික කරගෙන ඉතින් අපි ධර්ම දානයේ වටිනාකම පිළිබඳ බැලුවොත් ලෝක සත්වය වශයෙන් ජීවත් වෙනකොට අවිද්‍යාව තුල ඒ අවිද්‍යාව ඉක්මවන්නට නම් කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයේ ශ්‍රවණය වෙලා යෝනිසෝ මානසිකාරී ඉපදිලා ධම්මානුධම පටිපදාව තුල හික්මීම සිද්ධ වෙන්නට උවමනයි. ඒ තුල තමයි ධර්ම අභිසමය කරන්නට පුළුවන් වාග්ය වාසනාව උදා වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්නට එහෙම නැත්නම් ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින්නට ප්‍රඥාව ලැබෙන්නේ ධර්ම දානමය පින්කම හේතු වෙලා. කියන්නේ ධර්මයේ දේශනා වෙනකොට ඒ ධර්මයේ දානය වෙන බොහෝ පිරිසකට දායාද වෙනවා. ලං වෙනවා, ශ්‍රවණය වෙනවා. ඒ තුලින් ධර්ම අභිසමයට බොහෝ දෙනෙක්පත් වෙනවා. කියන්නේ අවිද්‍යාව තුල දුක උරුම කරගත්ත බොහෝ පිරිසකට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අවබෝධ කරගන්නට හේතුවක් වෙනවා. අපි බලමු සංසාර දුක කියලා කිව්වම අපිට දැනෙනවා අනවරාග සංසාර ගමනක ඉඳලා අපි ඉපදී මෙරි දුක් විඳින දුකක් පිළිබඳව අපි එහෙම අහලා තියෙනවා. නමුත් අපි කල්පනා කරලා බැලුවොත් අපිට අනවරාග සංසාරයක් පිළිබඳව සිහි කැඳව ගන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ වෙලාවේ. මේ වෙලාවේ ඔබේ හිත තුලින් තමයි සංසාරය ගැන මෙනෙහි කරන්න පුළුවන්. මං එළුව වෙලා ඉන්න ඇති, කුකුල්ල වෙලා ඉන්න ඇති, හරක් වෙලා ඉන්න ඇති. මම හතර අපාගත වෙලා ඉන්න ඇති, දිව්‍ය ලෝකවල ඉන්න ඇති, බ්‍රහ්ම ලෝකවල ඉන්න ඇති. සසර ගමනක් මට මෙහෙම තියෙන්න ඇති කියලා අපිට සිහිපත් කරන්න පුළුවන්. මෙනෙහි කරන්න පුළුවන්. ඒ සිහිපත් කරන්නේ මෙනෙහි කරන්නේ අපි මේ වෙලාවේ අපේ උපදින සිත තුළින්. ඒ සිත තුළින් තමයි අපිට සංසාර ගමන පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. මම පින් කරගත්තොත් දිව්‍ය ලෝකයයි, ධානයක් වඩාගත්තොත් බ්‍රහ්ම ලෝකයයි, පව් කරගත්තොත්
අපාගත වෙයි මේ ආදී වශයෙන් අපිට සංසාරයක් පිළිබඳව අතීත සසර අනාගත සසර පිළිබඳව සිතන්නට සිහිපත් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ වෙලාවේ වර්තමානයේ තුල අපිට පහළ වෙන සිතත් එක්කලා. ඒ පහළ වෙන සිතත් එක්කලා තමයි කොටින්ම කිව්වොත් අපිට පුළුවන්නේ අපි ගැන හිතන්න. මම මෙහෙම කෙනෙක්. මම මේ ජීවිතේ මේ විදිහට ගත කරපු කෙනෙක්. මේ වෙලාවේ පහළ වෙච්ච හිත තුළින් තමයි මීට මොහොතකට පෙර අතීතයක් ගැන සිහි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. සංසාරයක් ගැන සිහිපත් කරන්නට ලැබෙන්නේ. අනාගතේ මෙහෙම කරගත්තොත් මෙන්න මේ විදිහට වෙනවයි මෙහෙම සිද්ධ වෙయ్యේ කියන සියලුම ලෝක සංඥා ටික අපිට මෙනෙහි කරන්නට හැකියාව අවස්ථාව ලැබෙන්නේ මේ වෙලාවේ. ඔන්න එහෙනම් අපි කල්පනා කරන්න වෙනවා අපිට සාංශාරික ගමනක් පිළිබඳවත් අතීතයේ මේ විදියට සිද්ධ කරපු භවටත් අනාගතයේ මේ ආකාරයෙන් වෙయ్యේ කියන සියල්ල අපිට මෙනෙහි කරන්නට වෙන්නේ මෙන්න මේ වෙලාවේ. එහෙනම් කොටින්ම කිව්වොත් අපි අතීතය ගැන මොනවා හිතුවත් අතීතයේ මේවා කළා මෙහෙම වුණා අර එහෙම හිටියා මේ සියල්ල ඔබට සිහි වෙන්නේ මේ දැන් පහළ වෙන සිත එක්ක. ඔබට හිතේ නෑ අතීතයේ සිත පහළ වුණා කියලා. නමුත් ඒ හිතෙන්නේ මේ වෙලාවේ හිතින්මයි. මේ වෙලාවේ ගොඩ නැගෙන හිතින්. එහෙනම් ඔන්න බලන්න ඒ සිතේ ග්‍රහණය තුල තමයි අපිට අතීත සංඥා අනාගත සංඥා කියන දෙපැත්තම මෙනෙහි කරන්නට ලැබෙන්නේ. දැන් කොටින්ම කිව්වොත් අතීතයත් වර්තමානයේ තුලයි අත්දකින්නේ අනාගතයත් වර්තමානයේ තුලයි අත්දකින්නේ. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් අතීතයක් තිබුණායි කියලා. නමුත් ඔබ හිතන්නකො තිබුණායම කියලා. ඒ තිබුණායම කියලා ඔබ අතීතයක් ගැන සිහිපත් කරත් ඒ අතීතයේ භුක්ති විඳලා තියෙනවා නම් තියෙන්නේ වර්තමානික සිතක් තුළින්. මේ දැන් අපි දැනගන්න විදිහටම ඒ දැන ගැනීම සිද්ධ කළා තියෙනවා. නමුත් මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ වර්තමානයේ වගේ එකක් අතීතයේ තිබ්බයි කියලා හිතාගන්න එකක් දෘෂ්ටියක්. මොකද මේ වර්තමානයේ වාගේ එකක් මේ දැන් ගෙවෙනවා වාගේ අත්දැකීමක් අපි මීට අවුරුද්දකට පෙර වින්දා. අවුරුදු 10කට පෙරත් අත්දැක්කා මේ දැන් මොහොතකට කලිමුත් අත්දැක්කාය කියලා කොහොම සිහි කළත් ඒ සිහි වෙන්නේ මේ දැන් සකස් වෙන සිතේ අත්දැකීමක් විදිහට. ඒ සිත ඇත්තටම සකස් වුණේ කොතනද කා තුලද මෙන්න මේක අපි ගවේෂණය කරලා බලමු. මේ සිත සකස් කළේ කවුද? අපිට හිතෙන්න පුළුවන් මා තුලයි සිත සකස් වුණේ. මම තමයි මේ සිතුවිලි ටික සිතුවේ. නමුත් කල්පනා කරලා බලන්නකෝ මා තුලයි සකස් උනේ කියන මෙනෙහි කර ගැනීම කරන්ට හම්බ වෙන්නේ මේ පහළ වෙන සිතේ අත්දැකීමක් විදියට. ඒ මෙනෙහි කිරීම කරන්නේ. එහෙනම් කොටින්ම කිව්වොත් සියලු මානසිකාරය අපි සිද්ධ කරන්නේ පහළ වෙන සිතත් එක්ක. තොර මානසිකාරයෙන් තමයි අපිට සියලු ධර්මතාවය සමුදය කරන්නේ. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. එහෙනම් මානසිකාරයෙන් සියලු ධර්මතාවය සමුදය කරනවා. මානසිකාරය කියලා කියන්නේ සිතා ගැනීම. මෙනෙහි කිරීම.
තොරේ මෙනෙහි කිරීමට අපි සිත කියලා නම් කරනවා. ඒ මෙනෙහි කරන ආකාරයට අපි කියනවා සිතුවිලි කියලා. සිතුවිලි විදිහට අපිට අම්මා සිහි වෙයි, තාත්තා කියලා සිහි වෙයි, දුව පුතා කියලා සිහි වෙයි. ඉරහඳ තාරකා ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර ආදී කොටගත් සමස්ත ලෝකයක් පිළිබඳ මෙනෙහි වෙයි. ඒක තමයි මානසිකාරයෙන් හදන ලෝකේ. එහෙනම් ඔන්න කල්පනා කරලා බලන්න. තමා පිළිබඳවත් තව තවත් සත්වයන් පිළිබඳවත් ලෝකයේ පිළිබඳ කියන්නේ මුළු මහත් ලෝක අත්දැකීමම සමුදය වෙනවා මේ වෙලාවේ සිතේ පහළවීමත් එක්ක. ඒ සිතේ පහළවීම මේ දැන් අතර වුණොත් මුළු මහත් ලෝකෙකම අත්දැකීම එතනම නතර වෙනවා. එහෙනම් අපි කල්පනා කරලා බැලුවොත් අපිට වැටහෙන්න උවමනයි. අපිට තේරෙන්න උවමනයි මේ දැන් සකස් වෙන සිතේ අත්දැකීම අපි එකට කියනවා පච්චුප්පන්නංච ධර්මය. පච්චුප්පන්න මොහොත. කියන්නේ මේ දැන් සකස් වෙන මොහොත පිළිබඳ අපි අත්දකින්න ඕන පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත්ත විපස්සති. ඒ පච්චුප්පන්නය පිළිබඳව අපි විදර්ශනා නුවණින් දකින්න ඕනේ. නිකන් දැකලා හරියන්නේ නැහැ. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය. අන්නේ යෝනිසෝ මනසිකාරය මූලික කරගෙනයි අපි මේ සකස් වෙන සිතේ අත්දැකීම පිළිබඳව දකින්න උවමනා කරන්නේ. එහෙම නැත්නම් මම විසින් ලෝකේ අත්දකින්නවයි කියන ක්‍රියාවලිය පිළිබඳ දකින්නට උවමනා කරන්නේ. මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න අපිට හිතෙනවා මම කියලා කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙවි කාලයක් තිස්සේ ආවා. ඒ කෙනා දැමුත් මේ වෙලාවේ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කෙනා යම් දවසක අනාගතයක් ගත කරලා මේ ලෝකේ මෙහෙම තියෙන්නේ නැද්ද අතුරුදහන් වෙලා යාවි. මෙහෙම හිතෙනවා. එහෙනම් ඔන්න කල්පනා කරන්ට ලෝකේ පිළිබඳවත් තමා පිළිබඳවත් තමා ලෝකේ දිහා බැලු අය, ඇසු අය, වින්ද අය, දැනගත් අය කියන මේ සියල්ල පිළිබඳ මෙනෙහි කරන්නේ මේ වෙලාවේ සකස් වෙන වර්තමානික අත්දැකීම තුළ. එහෙනම් අපි කල්පනා කරලා බැලුවොත් අපිට හිතෙනවා, අපිට දැනෙනවා මේ වර්තමානික අත්දැකීම කියලා කියන්නේම කෙනෙක් විසින් ඇහැ කන නාසය දිව ශරීරය සහිත කෙනෙක් විසින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සමන්විත ලෝකය පරිහරණය කරනවා. මේක තමයි අපිට තියෙන දැවැන්තම ඇත්ත වෙලා දැනෙන දේ. අපි ඇත්ත කියලා පිළි අරන් තියෙන දේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සම්පස්සේ අනිත්‍යයි, චක්කු සම්පස්සජා වේදනාව අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි. එතකොට මෙන්න මේ විදිහට ඇහැ කන නාසය දිව ශරීරයටම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයටම චක්කු සෝත ගාන දිව්‍යා කාය මනෝ විඥාණයටම
සම්පස්සයට සම්පස්සජා වේදනාවට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අනිත්‍ය වූ ධර්ම කියලා. ඒතර මේ අනිත්‍ය වූ ධර්ම කියලා කිව්වට පස්සේ අපිට හිතෙනවා එකක් කොහොම එකක්ද? ඔව් ඇත්ත නේන්නම්. මේ ඇහැ පුංචි කාලේ තිබුණු විදිහට නෙමෙයි දැන් තියෙන්නේ. අනාගතේ මේ විදිහටම දැන් තියෙන විදිහට තියෙන්නේත් නෑ, වෙනස් වෙනවා. කන නාසය දිව ශරීරයත් එහෙමයි. එදා ඇහැට කනට නාසයට දිවට ශරීරයට ස්පර්ශය වුණු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකක් දැන් අනිත්‍ය වෙලා දැන් ඒව නැහැනේ. ඒ ස්පර්ශයක් දැන් මේ වෙනකොට නැහැ. ඒ වින්දනයත් මේ වෙනකොට නැහැ. එහෙමනම් ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කියලා අපිට අනිත්‍යයි කියනකොට අපි දන්නත් විදිහට අපිට මතක් වෙලා ඉන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ධර්මතාවය ඇතුලේ අනිත්‍ය භාවයට පත්වෙවි යන නিত্য වූ ඇහැක් තියෙන්න බෑ. මොකද දැන් ඔබට මේ පුංචි කාලේ ඉඳලා වෙනස් වෙවි ආපු අනාගතයටත් වෙනස් වෙවි යන නিত্য වූ අනිත්‍ය වෙමින් යන ඇහැක් හම්බ වෙලා තියෙනවා. එහෙනම් ඔබට අනිත්‍ය වූ ඇහැ කන නාසය දිව ශරීරය තුල නিত্য සංඥාවක් මතුවෙලා. කොහොමද? පුංචි කාලේ ඉඳලා වයසට යනකම් වෙනස් වෙවි යන ඇහැක් තියෙනවා කියන නিত্য සංඥාවට වැටිලා. කනක් නාසයක් දිවක් කයක් තියෙනවාය කියන නিত্য සංඥාවට වැටිලා. ඔන්නක ප්‍රශ්නේ. දැන් එහෙනම් ඔබ මෙහෙම කල්පනා කරන්න. මෙහෙම මෙනෙහි කරන්න. එවැනි අනිත්‍ය වූ ස්වභාවයක් මේ ලෝකේ සාමාන්‍ය විවහාරික මානසික මට්ටම් තුල ගත කරන හැමෝටම තේරෙන දැනෙන දෙයක්. ඇයි? හැමෝම දන්නවා මෙවැනි ඇහැ කන නාසය දිව ශරීරය සහිත පුජ්‍යලයක් ලෝකෙට ඉපදෙනවා පුංචි කාලේ. එයා හැදිලා වැඩිලා උස්මහත් වෙලා යම් දවසක නැති වෙලා වෙනසිලා යනවා කියන එක. ඒක සාමාන්‍යයෙන් ලෝකයා දකින නিত্য වූ අනිත්‍යයක්. මොකද මේ ජරා මරණය නিত্য කරගෙන තියෙනවා. ජරා මරණ ස්ථිර කරගෙන තියෙනවා. නව භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ ජරා මරණම් භික්ඛවේ අනිච්චං. මේ ජරා මරණය කියන්නේ නিত্য ධර්මයක් නෙවෙයි. අනිච්ච ධර්මයක්. නিত্য වූ ධර්මයක් අපි කොතන හරි පණවනවා නම් ඒ පණවන හැමතැනම අවිද්‍යාව යෙදিলা තියෙනවා. අපි හිතන් ඉන්නේ ජරා මරණය නিত্যයි ස්ථිරයි කියලා. එතකොට බුද්ධ වචනය ජරා මරණම් භික්ඛවේ අනිච්චං. මහණෙනි මේ ජරා මරණය අනිත්‍ය වූ ධර්මතාවයක්. ඔන්න ප්‍රශ්නය දෙන තැන භාග්‍යවතුන් වහන්සේ ජරා මරණය අනිත්‍ය ලෙසින් පෙන්නකොට අපි ජරා මරණය නිට්ටය ලෙසින් දකිනවා. ඒතර අපි පුජ්‍යලයේගේ ජරා මරණයක් තමයි පනවන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රාවකයෝ ගිහිල්ලා අහපු කිසිම වෙලාවක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ජරා මරණය කාගේද කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වද මගේ ජරා මරණය, ඔබේ ජරා මරණය, අහවලාගේ ජරා මරණය කියලා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ජරා මරණය කිසිවෙකුට පනවලා අයිති කරලා දේශනා කළා නෑ.
එහෙනම් අපි කල්පනා කරන්නට වෙනවා ඒ ප්‍රශ්නේම වැරදි. ජරා මරණය මගේද පුංචි අම්මගේද අම්මගේද තාත්තගේද බාප්පගේද පුතාගේද කියලා අපි පුජ්‍යල භාවයේ තුල පනවාගත් අවිද්‍යාව තුල පනවාගත් න්‍යාය ඇතුලේ එයා මෙයා කියන අමුමාමු පුජ්‍යල දෘෂ්ටිය තුල ඉඳගෙන ජරා මරණය යාට මෙයාට කියලා පනවන අත්දැකීම ඒකම නම් මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ අපිට ජරා මරණය පිළිබඳ අවබෝධ කරගන්න දෙයක් නැහැනේ. අපි ජරා මරණය අවබෝධ කරගෙන. ජරා මරණය අපි අවබෝධ කරගත්තා නම් අපි ධර්මය අවබෝධ කරගත්තා වෙනවා. නමුත් ජරා මරණය පිළිබඳව අනවබෝධය නිසා තමයි තවම මේ සසරක් හම්බෙලා තියෙන්නේ. අවිද්‍යාවට සාපේක්ෂව. එනිසා භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වන්නේ ජරා මරණ ඉක්මවන ප්‍රතිපදාවක්. ජරා මරණය නිට්ටය වන ප්‍රතිපදාවක් නෙවෙයි, ජරා මරණය අනිත්‍ය වන ප්‍රතිපදාවක්. අපි බලමු මේ අනිත්‍ය අවබෝධ කරගත යුත්තේ කෙසේද එහෙමනම්. ලෝකයා දකින්න පාරෙන් තොරව ප්‍රඥාවෙන් කොහොමද අපි අනිත්‍ය අවබෝධ කරන්නේ? මොකද සාමාන්‍ය විවහාරික ලෝකයා දකින මේ ඒකාන්ත වූ ස්ථිර වූ අනිත්‍ය නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද්ද පෙන්වන්නේ? ජරා මරණම් භික්ඛවේ අනිච්චම්. ස්ථිර කරගත්ත ජරා මරණයක් නෙවෙයි. ජරා මරණේ අනිත්‍ය බව පෙන්වනවා. එහෙමනම් අපි කොහොමද ඒ පිළිබඳ නුවණින් දකින්නේ? ඒ පිළිබඳ ප්‍රඥාවෙන් දකින්නේ. සාමාන්‍ය ලෝකයා දකින්න දැක්මට අපි කියනවා ඥානාති. ඒ සාමාන්‍ය විඥානික දැන ගැනීම. ප්‍රඥාවෙන් දැන ගැනීමට අපි කියනවා පජානාති. එහෙමනම් අපි ඇස පිළිබඳ පජානාති වෙන්ටුවමනයි. කන නාසය දිව ශරීරය පිළිබඳව පජානාති වෙන්නටුවමනයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම පිළිබඳව පජානාති වෙන්නටුවමනයි. පජානාති වෙන්නටුවමනයි කියලා කියන්නේ ප්‍රඥාවෙන්ම දකින්නටුවමනයි කියන එක. ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ හේතුඵල න්‍යායිකව දකින්ටුවමනයි කියන එක. පටිච්ච සමුප්පන්නව දකින්ටුවමනයි කියන එක. ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා දකින්නට උවමනයි කියන එක. අපි ඒක බලමු කොහොමද දකින්නේ කියලා. දැන් අපි මෙහෙම මොහොතකට කල්පනා කරමුකෝ. යම් කිසි කෙනෙකුට කියනවා ජලයේ මත ඉරක් අඳින්න කියලා. ජල තටාකයක හරි අපි හිතමුකෝ මොනයන් හෝ ක්‍රමවේදයකට ජල තටාකයක් කියලා. ජල තටාකයේ අයින දිගේ කෝටු කැල්ලක් අරගෙන අපි උපමාවට කියන්නේ ඉරක් ඇඳගෙන යන්න කියන මේ තටාකයේ වටේට ගිහිල්ලා රවුම ගිහිල්ලා නැවත එනකොට ඉර අඳින්න පටන් ගත්ත තැනට ඇවිල්ලා ඉර අවසන් කරන්න කියලා. ඉතින් මොකද්ද කරන්නේ මේ මිනිස්සයාට පේනවා ඉර අඳින වෙලාවට ජලයේ ඉර ඇඳීගෙන යනවා. දැන් ඔන්න ඇඳගෙන දිගට මේ මිනිස්සයා රවුම කැරකිලා ඇවිල්ලා බලනවා කොතනින්ද පටන් ගත්තේ. ඕන්න පටන් ගත්ත තැනක් පේන්න නැහැ. මේක වටේ කොයිතරම් රවුමක් ඇඳගෙන ගියත් පටන් ගත්ත තැනක් නැහැ.
මෙන්න මේ වගේ තමයි සංසාරය කියන එක. මෙන්න මේ වගේ තමයි ජීවිත පැවැත්ම කියන එක. මෙන්න මේ වගේ තමයි තමන් මේ ලෝකේ ජීවත් වුණා කියන අත්දැකීම. මෙන්න මේ වගේ තමයි ඇහැ කන නාසය දිව ශරීරය. මෙන්න මේ වගේ තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික. කෙරවලක් නැති, ආරම්භයක් නැති, අවසානයක් පෙන්වන්නට බැරි දෙයක්. මෙන්න මේක පිළිබඳව අවබෝධය නැතිකම නිසා අපි මොකද්ද කරන්නේ? තාම ඉරාඳිනවා. අපි හිතන් ඉන්නේ ඇඳෙනවා කියලා. ඇයි? අඳින වෙලාවට ඇඳෙනවා වාගේ පේනවා. අඳින වෙලාවට ඇඳෙනවා වාගේ පෙනුනට කිසිම වෙලාවක කිසිම තැනකදී දිය මත ඉරක් ඇඳිලාම නැහැ. මේක තමයි ඇත්ත. ඇඳිලාම නැති තැනක ඇඳුණු බවට හිතාගෙන ඉන්නවා. අනේ මම මේ මෙතනින් පටන් ගත්තා අඳින්න. කොතනින්ද පටන් ගත්තේ කියලා රවුමක් ගිහිල්ලා එනකොට අහනවා මේ මෙතන කියනවා. මෙතන පටන් ගත්තා නම් පෙන්නනවකෝ කියලා කිව්වට බෑ. මතක් කරන්න විතරයි පුළුවන්. සිහිපත් කරන්න විතරයි පුළුවන්. මෙන්න මෙතනින් පටන් ගත්තා කියලා. අන්න ඒ වගේ තමයි අපිටත් පුළුවන්කම ලැබෙන්නේ පුබ්බේ නිවානුස්සති ඥානය පහල කරගෙන පෙර ජීවිත දක්නා නුවණ පහල කරගත්ත කියලා හිතන්නකෝ. තොට පෙර කියලා බලබලා යනවා. හැබැයි මෙනෙහි කරනවා මේ වෙලාවේ අතන ඉඳලා ආවා මෙහෙම හිටියා කියලා. නමුත් කාටද පුළුවන් හිටපු තැනට ගිහිල්ලා නිත්‍යව නැවත එතනට ගිහිල්ලා පෙන්නන්නට මෙන්න මෙතනයි හිටියේ දා කියලා. කිසිවෙකුට බෑ. හරියට අර ජලයේ ඇඳපු ඉර මෙන්න මෙතනින් පටන් ගත්තේය කියලා යම් කිසි කෙනෙකුට කොච්චර කිව්වට ළඟ ඉන්න කෙනෙකුට පෙන්නලා මෙතනින් පටන් ගත්තේ මේ දිගටම මං ඇඳගෙන ආවාය. මම මේක වටේ රවුන්ඩ් 10ක් ඇඳගෙන ආවයි කියලා කිව්වට කාටවත් පෙනෙන්න නෑ. පෙන්නන්නට නම් බෑ. අන්න ඒ වගේ තමයි. මෙවැනි සංසාර ගමනක් ආවය කියලා කියන්න පුළුවන්කම තියෙනවා. මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් එහෙව් නිත්‍ය සංසාරයක් කොහොම පෙන්වන්නටද? එහෙනම් මේ සංසාර ගමනත් නිත්‍යයි කියලා හිතන් ඉන්න එපා. අපි හිතන් හිටියේ සංසාර ගමන නිත්‍යයි කියලා. තර අනිත්‍ය අවබෝධ කරගන්නට යන අපි බොහෝ තැන්වලදී අනිත්‍ය පැත්තක තියලා නිත්‍ය වූ දෘෂ්ටියක් දරාගෙන ධර්ම අවබෝධයේ තුල අපි ඉන්නවා කියලා මඤ්ඤණා කරගෙන හිතාගෙන පමණක් ඉන්නවා. නමුත් එහෙව් අවබෝධයක් නැහැ. ඒක හිතා ගැනීමක් විතරයි. හරියට ඒ හිතා ගැනීමත් අර සංසාර චක්‍රය කියන එක වගේ, සංසාර ගමන වගේ. ජලයේ ඇඳපුවත් ඉර වගේ. කොච්චර ඇඳ කිව්වත් ඇඳිලා නැහැ. දැන් ඔබ මෙහෙම කල්පනා කරන්නකෝ. මේ දැන් ගෙවෙන නිමේෂයට ඔබ සිහිය තියන්නකෝ. මේ දැන් ගෙවෙන නිමේෂයට, මේ දැන් ගෙවෙන මොහොතට, මේ දැන් ගෙවෙන වෙලාවට ඔබ සිහිය තියලා බැලුවොත් දැන් ඔබ ජීවත් වෙන මේ ලෝකේ රූපයක් දකමින්, සද්දයක් අහමින්, මේ හාමුදුරු බණ කියන එක ශ්‍රවණය කරමින් කියලා මෙනෙහි වේ. නමුත් මේ මෙනෙහි වෙන ශනින්
අර ජලයේ ඉරක් ඇඳුනකොට ඇඳුනා වාගේ මේ ඇහුණු පෙනුණු දැනුණු දේ. ආයි නැවත කාටවත් නතර කරන්නට නම් බෑ මේ මොහොත නතර වියන් කියලා. අල්ලන්න බෑ. එහෙනම් කාටවත් කියන්න පුළුවන් දේ වෙලාව ඇත්ත කියලා. ඇයි අල්ලන්න බැරි වෙලාවක් කෙසේනම් නිත්‍ය කරගන්නද? ඒක තියාගන්න නතර කරන්න බෑ නෝ. මේ අත්දැකීම ලැබුවා හවරයි. මං දැක්කවල් ජේ කියලා කොච්චර හිතුවත් හිතාගත්ත බව පමණමයි. වතුර ඉර ඇඳුනා කියලා හිතාගත්ත වාගේමයි. වැඩක් නැහැ. ඉතින් එහෙම හිතා අපිට ඉන්න පුළුවන් වෙයි අනේ මම මේ වෙලාවේ මේ ජීවිතේ ගත කරනවා මම මේ ජීවිතේ මෙහෙම කරගන්නවා කියලා හිතා ඉඳී. ඒකට තමයි අපි අවිද්‍යාව කියන්නේ. අන්නේ දෘෂ්ටි ජාලයෙන් මිදීමට කියන ප්‍රඥාව. අපි තවම වතුරේ ඉර අඳින එක නතර කළා නෑ. අපි හිතන් ඉන්නවා අනේ ලස්සන ඉරක් ඇඳෙනවා අපි ඒක අතීතේ ඉඳලා මෙහෙම ඇඳගෙන ආව බාධක මැදින්. ඒ ඉර අපි ඉස්සරහට තව ලස්සන කරගන්න ඕන. රණෙන් ආලේපිත කරගෙන ඇඳගෙන යන්න ඕන. රිදියෙන් ආලේපිත කරගෙන ඇඳගෙන යන්න ඕන. ඊර ශක්තිමත් කරගන්න ඕන, සවිමත් කරගන්න ඕන කියන බලාපොරොත්තුව තියාගෙන අනේ දානම් මේ ඉර මෙහෙම හීනියට ඇඳගත්තාට අද නම් මේක ලොකුවට මහා පරිමාණයටම තදටම ඇඳ ගන්න ඕන. එහෙනම් මොන රණෙන් ඇඳත්, රිදියෙන් ඇඳත්, මුතු වලින් ඇඳත් ජලයේ අඳින ඉරණන් රඳන්නෙම නැහැ. දියේ ඉරි අඳින්නම බෑ. පළලට ඇඳත් නේද? කොයි තරම් තද කරලා ඇඳත්, ගැඹුරටම කිඳා බස්සලා ඇඳත් ජලයේ නම් ඉරක් රඳන්නම විදිහක් නැහැ. දැන් කල්පනා කරන්න. අපි මොකද්ද කරන්නේ මේ ටික තීරුම් ගන්න නැතුව වර්තමාන අධ්‍යක්ීම කියන දේ මේ ජලයේ ඇඳ පිරක් වාගේ කියන අවබෝධයටපත් වෙන්නේ නැතිව අතීතේ මගේ ඉර මෙහෙම තිබුණේ මගේ අත්දැකීම් ටික මෙහෙම වුණේ ඒ නිසයි මට සැප ගන්නට බැරි වුණේ මං අනාගතේ හරි සැප ගන්නවා තදට ඇඳගෙන කියලා මොකද කරන්නේ අඳිනවා අඳින්න පටන් ගත්ත තැනකුත් නෑ ඉවර වෙන තැනකුත් නෑ ඇඳිච්ච ඉරකුත් නෑ මේක තමයි ජීවිත අත්දැකීම. ඔන්න එහෙනම් ඔබ කල්පනා කරන්නට මේ වෙලාවේ පහළ වන සිතත් එක්ක මම මේ ලෝකේ ජීවත් වෙනවා කියන සංඥාවත් මට හැක්කනක් නාසයක් දිවක් ශරීරයක් තියෙනවා කියන සංඥාවත් ඒ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මන් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පරිහරණය කරනවා කියන මඤ්ඤණාවත් ඇත්ත කරගෙන ඉන්නවා. කොච්චර ඇත්තයි කියලා මේ වෙලාවේ ඔබ ගත්තත් ඒ ඇත්තයි කියලා අරගෙන මොකද්ද කරන්නේ? රාග, ද්වේෂ, මෝහ, ක්ලේශයන් උපද්දනවා. ඒක ඇත්තයි කියලා ග්‍රහණය කරගෙන. ඒක තමයි මෝඩකම කියලා කියන්නේ. ඒක තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඔන්න අවිද්‍යාවට බහින තාලේ. පච්චුප්පන්නංච ජේ ධම්මං තත්ත විපස්සති මේ පච්චුප්පන්නේ පිළිබඳව ඒ වෙලාවෙ තුල විදර්ශනාව නැහැ. නුවණ නැහැ. හිතාගෙන ඉන්න මේමයි ඇත්ත මේමයි ලෝකේ මේමයි මම
මම දකින්නවාමයි මම අහනවාමයි මම විඳිනවාමයි මම සිතුවිලි පහල කරනවාමයි මේ මමමයි කියලා ග්‍රහණයටපත් වෙනවා. මේ ලෝකෙමයි කියලා ග්‍රහණයටපත් වෙලා ඔන්න මම සහ ලෝකයෙන් මිදෙන්න බෑ. හරි අනාථයි. අසරණයි. දැන් මමයි ලෝකයයි අතර අවිද්‍යා අන්ධකාරය තුල ගිලිලා මමත්වයේ මුල් බැහැගෙන මේක තමයි සසර විදිහට ජීවිතයේ විදිහට අතීත වර්තමාන අනාගත විදිහට පවත්වන පැවැත්ම. නමුත් ප්‍රඥාවන්තෙක් තේරුම් ගන්නවා නුවණින් කොහොමද මේ වෙලාවේ සකස් වෙන මේ සිත අතීතින් ආවේ නැහැ. මේ සිත අනාගතයට යන්නේ නැහැ. මේක වර්තමානයේ රඳන්නේ නැහැ. ඒ සිතේ පහළ වීම ඇති කල්හිමයි මම සහ ලෝකයේ අතර පහළ වීම. ඉදීමස්මින් සති ඉදන් හෝති මස්ස උපාදා ඉදං uppajjati. මේ ඇති කල්හි මේ වේ මේ උපදීමෙන් මේ උපදී. ඉමස්මින් අසති ඉදන් හෝති මස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ නැති කල්ලි මේ නොවේ මේ නූපදීමෙන් මේ නූපදී. එහෙනම් මේකම හිතේ ග්‍රහණයට වහල් වෙලා නැති වෙලා සිතින් මාදින ලෝකයට රැවටිලා. සිත ඇති කල්හිම ලෝකයේ වේ මම වේ. සිත ඉපදුනේ නැත්තම් මන් රූප දකින්නවා කියන මඤ්ඤණා වෙන්නේ නැහැ. මන් සද්ද අහනවාය මං ගන්ධ විඳිනවාය මං රස විඳිනවාය මං ස්පර්ශ විඳිනවාය කියලා මමත්වයෙන් මේ අත්දැකීම බාර ගන්නනේ නෑ අවිද්‍යාව නැත්තම්. ඔන්න අවිද්‍යාව ඇතුලේ මේක බාර ගන්නවා. ඒ බාර ගැනීමට තමයි අපි කියන්නේ සසර. ඒ බාර ගැනීමට තමයි අපි කියන්නේ දුක කියලා. ඇයි දුක කියලා කියන්නේ? දැන් කල්පනා කරන්නකෝ. නැති දෙයක් ඇති විදියට දරා ගන්න එකම කොයිතරම් මෝඩකමක්ද කියලා. නැති දෙයක් ඇති විදියට දරාගෙන කොයිතරම් බලබලා පතපතා හිතා හිටියත් මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ලද හැකි දෙයක් නොමැත්තේම මේ අනාත්ම ධර්මය. ඉතින් බලන්න එහෙමනම් නිට්ටියව ස්ථිරව සකස් නොවුණු දෙයක් කෙරෙහි සකස් වුණා කියලා බලන් ඉඳීමම පීඩාකාරයි. බලන් ඉඳීම පීඩාකාරයි. දැන් සැප ලැබෙයි දැන් සැප ලැබෙයි ලැබෙන කෙරවලක් නැහැ. ලබාගත දවසකුත් නැහැ. ලබල ඉවරෙකුත් නැහැ. ඒ මානසිකාරයමයි අයනසු මානසිකාරය. ඒ නිසා ඔන්න කල්පනා කරන්න ඕනි. නුවණින් විමසන්න ඕනි. ප්‍රඥාවෙන් දකින්නට ඕන. මේ තමයි අඳුර. මේක ඇතුලේ මොන ආලෝකයක්ද? ඔන්න එතකොට අපිට වැටහෙනවා එහෙමනම් මේ සකස් වෙන සිතේ අත්දැකීමත් එක්කලා පහළ වෙන ඇහැ රූපය චක්කු විඥානය ස්පර්ශය සහ ඒ වින්දනය දැන ගැනීම සැපද දුකද උපේක්ෂාද කියන මේ තුන් වේදනාවම මේකමයි දුක. මේකමයි දුක. එයි මේ බලන් ඉඳිල්ල කෙරවලක් තියනවාද බලන්නකො. සැප බලාපොරොත්තුවෙන් ඉන්න මෙන්න මේ කෙරවලක් නැහැ. ඒතරේ බලා ඉඳීම දුකක්. එහෙනම් දුක්ඛ වේදනා උලක් විදියට දකින්න කිව්ව එකයි. උපේක්ෂාවත් කොයිතරම් අරන් හිටියත් ඒකත් අනිත්‍ය ධර්මයක්. නිට්ටයව පවතින ධර්මයක් නෙවෙයි. සැප දුකක් විදිහටත් දුක උලක් විදිහටත් උපේක්ෂාව අනිත්‍ය විදිහටත් දකින්න කිව්වා. ඔන්න අපි කල්පනා කරන්න ඕනේ එහෙමනම් මේ මොක බැලුවත් මේ සියල්ල තුළම තියෙන අනිත්‍ය සංඥාව. එහෙනම් අතීතයෙන් ආපු
වර්තමානයේ තියෙන අනාගතයට යන ඇහැක් කොහෙද? මේ උපදින සිතේ අත්දැකීමත් එක්කලා මේ වෙලාවේ පහළ වෙච්ච ඇහැක් රූපයක් චක්කු විඥානයක්. මේ වෙලාවේ පහළ වුණයි කියවට පහළ වෙච්ච තැනක් කෙනෙක් දෙයක් යමක් විදිහට නිට්ටිය ගන්නට බෑ. එහෙනම් කොහෙද ඒක ඇතුලේ? අහවල් මමයි මගේයි ගැනීමට සුදුසු නොවන්නේමය. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම මේ විඥානයේ ග්‍රහණයට අහු වෙලා එහෙම නැත්නම් සිතේ ග්‍රහණයට අහු වෙලා එස් විඥානයේ ඇති කල්හිම සිත ඇති කල්හිම සිතුවිලි විදියට මවන රූප වේදනා සංඥා සංස්කාර ටික අතීතයට අයිති නැති අනාගතයට අයිති නැති වර්තමානයේයි පැනවිය නොහැකි හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණා වාගේ පෙන්වන නමුත් සකස් විච්ච තැනක් දෙයක් යමෙක් ලෙස ප්‍රකාශයට පත් කළ නොහැකි ධර්මයක් කියන තැනිමොයි ඇහැ අනිත්‍යයි කියලා දකින්න ඕන. එහෙනම් දී ඇඳ පිරක්සිය දැක්කට පස්සේ නැවත ඉරි අඳින්ට යන්නේ ඇයි? අන්න එදාට වැටහෙනවා එදාට තේරෙනවා සංසාර ගමන කියලා යමක් මෙනෙහි කර කර හිටියා නම් ඒ සියල්ලම අවිද්‍යාව තුල කරපු අයෝනිසෝ මනසිකාරයේ තුල කරපු මෙනෙහි කිරීම. අනාගතයයි මෙනෙහි කර කර හිටියා නම් ඒ අයෝනිසෝ මනසිකාරයේ මෙනෙහි කිරීමක්. ඇයි? වර්තමානයේම අනිත්‍ය වෙන කල අතීතය කෙරෙහි කෙසේනම් සාපේක්ෂව බලන්ටද අතීතය කෙරෙහි නිරපේක්ෂ වෙනවා. කෙසේනම් අනාගතයක් පතන්ටද අනාගතය පිළිබඳව පතන්ට බැරිව යනවා. අන්න යෝනිසෝ මනසිකාරය උපදිනවා. ප්‍රඥාව උපදිනවා. දැන් චක්කුම් භික්ඛවේ අනිච්ඡං කිව්වම කාලයක් තිස්සේ පවතින ඇහැක කුණු වීම, දිරීම, වෙනසීම නිත්‍ය කරගෙන අනිත්‍ය බලනවා නෙවෙයි ප්‍රඥාවෙන් දකිනවා. ඇහැක් තියනවා කිව්වට කොහෙ තියෙන්නද? මේ දැන් පාල වෙන සිත හරියට වතුරේ අඳින ඉර වාගේ එතන ඇඳෙනවා වගේ පෙනුනට ඇඳිලාම නෑ වගේ. ඇහැ තියෙනවා වගේ පෙනුනට තිබිච්ච තැනක් දෙයක් යමෙක් කෙනෙක් විදියට පැනවිය නොහැකි බව අවබෝධයටපත් වෙනවා. අන්න ඒ විදිහට ඔහුට ඇහැ පිළිබඳ අනිත්‍ය සංඥා වැඩෙන්න පටන් ගන්නවා. රූපය පිළිබඳව අනිත්‍ය සංඥාව වැඩෙන්න පටන් ගන්නවා. චක්කු විඥානය පිළිබඳව අනිත්‍ය සංඥාව වැඩෙන්න පටන් ගන්නවා. චක්කු සම්පස්සේ පිළිබඳ අනිත්‍ය සංඥාව වැඩෙන්න පටන් ගන්නවා. චක්කු සම්පස්සජා වේදනාව පිළිබඳ අනිත්‍ය සංඥාව වැඩෙනවා. දැන් කෙසේනම් කොහොමනම් කොතනනම් නිත්‍ය වූ ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් පනවන්න. සංසාර චක්‍රයේ විදිහට අසුව සිටි අවිද්‍යාවෙන් මිදෙනවා. ජීවිතයේ විදිහට අසුව සිටි අවිද්‍යාවෙන් මිදෙනවා. දුක සැප උපේක්ෂා විදිහට අසු වෙලා හිටපු මේ වේදනාවෙන් මිදෙනවා. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස විදිහට අහු වෙලා හිටපු මමත්වයෙන් මිදෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම විදිහට අහු වෙලා හිටපු ලෝකෙන් මිදෙනවා. ඒකට කියන ලෝකෝත්තරයි. දැන් මිදුනේ කවුරුද? මිදුණු කෙනෙක් පණවන්නට බෑකට හේතුව බැඳුණු කෙනෙක් නැති බව අවබෝධයි. දැන් දියේ ඉරි ඇඳෙන්නේ නැති බව අවබෝධ වුණාට පස්සේ ඉරි අඳින එක නතර වුණා එච්චරයි.
කවුද නතර කරේ? එහෙනම් මෙච්චර කාලයක් ඇඳිච්ච ඉරක් ආපු සසරක් නෑ. ඉර ඇන්දේ කවුරුත් නෙවෙයි අවිද්‍යාවෙන්. ප්‍රඥාව පහළ වෙනකොට හරියට අඳුරට ආලෝකයේ වැටිලා අඳුර දුරු වුණාසේ මෙන්න මේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය ලබනවා. එහෙනම් දැන් නිවන් දැක්කේ කවුද? අපි මේ සංසාරේ කවුද ආවේ කියන ප්‍රශ්නෙට උත්තරේ මේ උපමාව තුළ තියෙනවා. අනාගතයට යන්නේ කවුද කියන ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියෙනවා. වර්තමානයේ ඉන්නේ කවුද කියන ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේලා දුකක් නැත්තම් නිවන පණවන්නේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. දුක හම්බ වෙන්නේ අවිද්‍යාව ඇතුළට. අවිද්‍යාව ඉන්නකන් දුක් විඳින කෙනෙක් පුජ්‍යලේ සත්වයක් මුණ ගැහෙයි. අවිද්‍යාව දුරු වෙච්ච තැන ප්‍රඥාව පහළ වෙනවා. එතකොට හයි ප්‍රඥාව පහළ වුණේ කාටද කියලා. හයියෙන් ටොක්ක්ක් යන ගන්නට කියයි. Tamanටද පහළ වුණේ කියලා බලන්න කියලා. ඉතින් එතකොට ඔළුව හම්බුන නිත්‍ය වුණු ටොක්ක හම්බුණු වේදනාව නිත්‍ය වුණු තැනට කෙසේනම් බුදුබණ පහදන්නටද? ඒ නිසා මේ ධර්මයේ ප්‍රඥාවන්තයාට බුදුජානන් වහන්සේ කිසිම තැනක කිසිම වෙලාවක ඇහැ කෙනෙකුට අයිති බව, කන නාසය දිව ශරීරයේ කෙනෙකුගේ බව කිසිම විදිහකට පනවලා නැහැ. ඒ සියල්ල මාර ධර්ම බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා අපි කල්පනා කරන්නට වමනායි යම් කිසි කෙනෙක් ඇහැකින් කනකින් නාසයකින් දිවකින් ශරීරයකින් පුජ්‍යලයා පනවයිද? ඒකට කියන අපි මාර්ගහණය. ඔව් මාර්ය ඇහැ උඹට අයිති බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. කන නාසය දිව ශරීරය උඹටයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ මාර්ගහණයෙන් මිදිලා සංසාර චක්‍රයේ කියන දෘෂ්ටියෙන් මිදිලා ප්‍රඥා ආලෝකයෙන් අඳුර දුරු වීම මිසක කිසිම කලක ආලෝකේ පෑවුවම දුරු විච්ච අඳුර කොහෙටවත් ගියේ නෑ වගේ නිවන් දැකපු කෙනෙක් ගිය තැනක් අපිට පණවන්න බෑ. ඉතින් ගිනි ගොඩක් කෝටු කෑලි ගොඩකින් දැල් වෙනකොට ගින්දර පේනු. නමුත් කෝටු කෑලි සුම්බුන් ටික අලු වෙලා ගිය තැනක කෙසේනම් නැවත ගින්දර පණවන්න. යම් කෙනෙක් කියනවා නම් ඒ ගින්න අහවල් තැන තියෙනවා උතුරේ දකුණේ මෙහාට දිශාවේ කොහෙට හරි ගියා කියලා. ගියා කියලා කිව්වට ගිය තැනක් හොයාගෙන ඇවිල්ලා ඒ ගින්න අතන තැම්පත් වුණා මෙතන තැම්පත් වුණා කියලා අරන් ඇවිල්ලා නැවත පෙන්නන්න බෑ. අන්න ඒ වගේ. එනිසා සංසාරේ මෙහෙම ආවය සංසාරේ මෙහෙම යනවයි කියන ආත්මගත දෘෂ්ටි සියල්ල ප්‍රහීන වෙලා අනාත්ම වූ යථාර්ථය අවබෝධයටපත් වෙනවා. මෙන්න මේ අවබෝධයට අපි කියනවා ධර්ම අවබෝධයටපත් වෙනවා කියලා. ඉතින් ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවෙන් අනිත්‍ය අවබෝධයටපත් කරන්නට වමනා කරන ප්‍රඥායස අද දවසේ අපි සාකච්ඡා කරපු ධර්ම කාරණා තුලින් මතු කරගත් ගණිත්වා හැමතෙම ධර්ම අභිසමයම වෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. විශේෂයෙන්ම උතුම් ධර්ම දේශනේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අංක 39 3 හපුවලාන මරදගහමුල පදිංචි කරුණාවති මහත්මිය, ධනංජය අමරබන්දු මහතා, නායනා රත්නවීර මහත්මිය යන අය විසින් සදැහැති දායකත්වය සිදු කරලා අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන්නට යෙදුණා. විශේෂයෙන්ම 2022 අගෝස්තු මාස
10 වෙනි දිනට 50 වෙනි ජන්මදිනයේ යෙදෙන ධනංජය අමරබන්දු මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. දැනට සුජීවත්ව සිටින ආදරණීය පියාණන් වන විල්සන් මහතාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. ආදරණීය මෑණියන් වන කරුණාවතී මහත්මියටත් පියාණන් වන දයානන්ද රත්නවීර මහතාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සලසේවා. උතුම් ධර්ම මාර්ගයේ පූර්ණීය වෙත්වා කියන සෙත් ප්‍රාර්ථනාවන් සිදු කරනවා. පී වයලට් මහත්මිය ඇතුළු පරලෝ සපත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල වාසනාවන් අනුමෝදන් කරමි. අනුමෝදන්ම වෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම ධර්ම දාණයට දායකත්වය දැක්වූ සියලු දෙනාටත් සහභාගී වූ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළා වූ හැම දෙනාටම වහ මුතුන් ධර්ම අභිසමයේ පිණිසම හේතු වෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මයන්ම අවබෝධ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. යහපතක්ම වෙත්වා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්චේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දේශක්ඛයෝ නිබ්බානං